යාන්ත්‍ර විද්‍යාවේ චරිතය සඳහා ලබා දීපු ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලෝ ගාව ඇති ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ප්‍රශ්න 50ක කෙටි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍ර අපි ළඟදීම ලබා දෙන්නම්. මේක දැන් බලමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෝටර රථයක ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත දැක්වේ. එය අවසාන තප්පර 2දී ගමන් කළ දුර සම්පූර්ණ තප්පර 7දී ගමන් කළ දුරට දරන අනුපාතය මොකක්ද කියලා අහනවා. ප්‍රස්ථාරයේ මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. අපි ඒකක බලන්න ඕන තප්පර තියෙනවා. මේ පැත්තෙන් ප්‍රවේගයේ මිශ්‍රණයක වලින් මේ ප්‍රස්ථාරයේ අවසාන තප්පර 2දී ගමන් කළ දුර ගැන අවසාන තප්පර 2 මේකට අනුව තප්පර 7 තියෙනවා. අනිත් එක එහෙනම් තප්පර 7 ඉඳන් 5ට වෙන්න ඕන. නමුත් ඒකේ ලකුණු තියෙන වෙන විදිහකට 8 තමයි ලකුණු කරලා තියෙන 8 සහ 6. අපි එතකොට මේ බලන්නේ අවසාන තප්පර 2 කියලා කියන්නේ. එතකොට 5 සිට 7 දක්වා මුළු චලිතයේ තප්පර 7යි. එකකින් අවසාන තප්පර 2 යනවා තප්පර 5 සිට තප්පර 7 දක්වා. එම කාලය තුළ සිදු කරන විස්ථාපනය සමාන වෙනවා මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයට. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය. එතකොට ඒ කොටස අපි S1 කියලා හිතමු. ඊට පස්සේ අවසාන තප්පර 2දී ගමන් කළ සම්පූර්ණ මේ විස්ථාපනය ගමන් කළ දුර සම්පූර්ණ දුරට දරන අනුපාතය තප්පර 7දීම මේක වාක්‍යයෙන් කියලා තියෙන තප්පර 7යි කියලා සම්පූර්ණ චලිතය. සම්පූර්ණ තප්පර 7දී විස්ථාපනය කියන්නේ මේ සම්පූර්ණ ට්‍රැපීසියමේ වර්ගඵලයට. අපි S නෝට් කියලා ගමු. ඒතර අපෙන් අහන්නේ S1 බෙදීම S නෝට් කොච්චරද කියලා. මේකේ වර්ගඵලය දීලා තියෙන දත්ත මෙතන 40යි කියලා තියෙනවා. මෙතන කාලය තප්පර 3යි කියලා පේනවා. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයක් ආධාරකය 5 ඉඳන් 7ට වැඩි කිරීම ලම්බක උස 40යි. මීටර වලින්. ඒක අපෙන් අහන්නේ සම්පූර්ණ 7දීම විස්ථාපනයේ. එතකොට ට්‍රැපීසියමේ වර්ගඵලය ගන්න පුළුවන් සමාන්තර පාද දෙක එකතු කළා. එක සමාන්තර පාදයක් 7යි. අනෙක් සමාන්තර පාදයේ 3 ඉඳන් 5ට 2යි. සමාන්තර පාද දෙක එකතු කළා 2කින් බෙදනවා. ඒ දෙන්න අතර පරතරය වැඩි කරනවා. ඒකගේ පරතරය වැඩි කරන පරතරය 40යි. ඒතර අපිට පේනවා සුළු කරාම බොහොම පහසුයි. 9න් 2ක් කියලා එනවා අනුපාතය. එතකොට සම්පූර්ණ අවසාන තප්පර 2දී සිදු කරන විස්ථාපනය අවසාන මුළු විස්ථාපනය දරන අනුපාතය 9න් 2යි. දෙවෙනි ප්‍රශ්නය මගියෙක් 30ක වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරයි. දුම්රියක් 30ක වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරයි. වඳුරෙක් දුම්රිය වහල මත 5ක වේගයෙන් බස්නාහිර දිශාවට දිවයයි. දුම්රිය යන්නේ නැගෙනහිර පැත්තට. අපි දුම්රිය ගමු. මේ පැත්ත උතුර කියලා ගත්තොත් මේ පැත්ත නැගෙනහිර දුම්රිය මේ දිශාවට ගමන් කරනවා. ගමන් කරන්නේ 30යි ms ඍණ 1 වේගයෙන්. මේ කුඩින වඳුරෙක් 5ක වේගයෙන් බස්නාහිර දිශාවට. වඳුරා මේක මත 5ක වේගයෙන් බස්නාහිර දිශාවට ගමන් කරන්නේ. ඒතර මේක සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් ගත්තත් හරි. එතකොට අපෙන් අහනවා වඳුරාගේ පෘථිවිය මත කියන්නේ පොළොවට සාපේක්ෂව පෘථිවිය මත ඉඳන් නිරීක්ෂණය කරන කෙනට සාපේක්ෂව වඳුරාගේ ප්‍රවේගය. අපි ගමු වඳුරා පොළොවට සාපේක්ෂව සමානයි. වඳුරා දුම්රියට සාපේක්ෂව දන දුම්රිය පොළොවට සාපේක්ෂව. වඳුරා දුම්රියට සාපේක්ෂව වහලේ මත 5ක වේගෙන් දුවන කියන්නේ මෙන්න මේ දිශාවට 5යි මිශ්‍රණයක ප්‍රවේගයක් තියෙනවා. දුම්රිය පොළොවට සාපේක්ෂව 30ක වේගෙන් මේ පැත්තට යනවා. එතකොට 30යි මිශ්‍රණයක ප්‍රවේගයක් නැගෙනහිරට තියෙනවා. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්ත තියෙන්නේ 25යි මිශ්‍රණයක ප්‍රවේගයක් නැගෙනහිර දිශාවට. නැගෙනහිරට
25 ms ශ්‍රේණික ප්‍රවේගයක් ලැබෙනවා. පිළිතුර අංක 3. තුන්වෙනි ප්‍රශ්නය 108ක වේගයෙන් පැය කිලෝමීටර් 108ක වේගයක් වහම අපිට හරව ගන්න පුළුවන් ඔක තප්පරයට මීටර වලට මේ ගමන් කරන මෝටර මංකොල්ල කරුවන්ට එකත් මෝටර රථයක් හඹා යන පොලිස් රථයක වේගය 36 ms ශ්‍රේණික කියලා කියනවා. එතකොට මේ මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර 108යි. 108 තප්පරයට මීටර කරාම 108 වැඩි කිරීම 18න් 5. දැන් 36න් හරි 18න් 5. එතකොට මෙතන දන්නවා මේ 18 වරක් 108ට තියෙනවා 18 වරක් 6ක් 6 වරක් 5 30යි. එතකොට මේක ගිහින් තියෙන්නේ 30යි ms ශ්‍රේණියක ප්‍රවේගය. එතකොට පොලිස් ජීප් එක පිටිපස්සෙන් යන්නේ 36ක වේගයෙන් 36 කියන්නේ පැයට කිලෝමීටර් 36 කියන්නේ 30යි 10යි ms ශ්‍රේණියක එකත් ඕන හදන්න 36යි පැයට කිලෝමීටර් කියන්නේ 18න් 5න් වැඩි කරාම 18 2යි එතකොට 2 වරක් 5 10ක් එනවා ms ශ්‍රේණියක වලින්. මේකෙන් යන විට වෙඩි තියනවා කියනවා මෙහෙම. මේ රථයෙන් වෙඩි තියනකොට 140ක වේගයෙන් තමයි තුවක්කුවට සාපේක්ෂව උණ්ඩනිකුත් වෙන්නේ. උණ්ඩනිකුත් වෙන්නේ රථයට මේ තුවක්කුවට සාපේක්ෂව 140ක වේගයෙන්. අපි බලමු පොළොවට සාපේක්ෂව දැන් වාහනේ 10ක වේගයෙන් යන ගමන් තමයි 140ක වේගයෙන් වෙඩි තියන්නේ. එතකොට උණ්ඩයට ලැබෙන වේගය ගමු වේගය උණ්ඩේ පොළොවට සාපේක්ෂ වේගය සමානයි උණ්ඩේ තුවක්කුවට සාපේක්ෂව ධන තුවක්කුව පොළොවට සාපේක්ෂව යන වේගය. එතකොට උණ්ඩේ තුවක්කුවට සාපේක්ෂව 140ක වේගයෙන් නිකුත් කරනවා. තුවක්කුව ඒ වෙලාව වෙනකොට 10ක වේගයෙන් මේ පැත්තටම යමින් පවතිනවා. ඒ දිශාවට යන ගමන් වෙඩි තිබුවාම ඒ උණ්ඩේ වේගය එකතු වැඩි වෙනවා. එතකොට 150ක වේගයෙන් තමයි උණ්ඩේ යන්නේ මේ දිශාවට. ඊළඟට උණ්ඩේ ගිහිල්ලා වදින්නේ කාගෙද? මේ මෝටර රථයේ වදිනකොට වදින වේගය කියලා අහන්නේ දෙන්න අතර සාපේක්ෂ වේගය. අපි හිතමු යම් ආකාරයකින් උණ්ඩය දැන් පොළොවට සාපේක්ෂව 150ක වේගයෙන් එනවා. වාහනේත් 150ක වේගයෙන්ම ගමන් කරමින් සිටියනම් මේ කාර් එකත් 150 30 නැතුව 150ක වේගෙම කාර් එකක් ගියා නම් මේකත් 150යි නම් උණ්ඩේ වදින්නේ නැහැ. එහෙනම් වදින වේගය කියන්නේ මේ දෙන්නගේ වේග වෙනස. එතකොට කාර් එකට සාපේක්ෂව උණ්ඩේ වදින වේගය තමයි අපිට වැදගත් වෙන්නේ. වදින වේගය කියන්නේ කාර් එකට සාපේක්ෂ ප්‍රවේගය. එතකොට උණ්ඩය කාර් එකට සාපේක්ෂව කොච්චර වේගකින් වදිනවද කියලා බලන්න පුළුවන්. උණ්ඩය පොළොවට සාපේක්ෂව ධන පොළව කාර් එකට සාපේක්ෂව උණ්ඩේ පොළොවට සාපේක්ෂව අපි හොයාගත්තා 150ක වේගයෙන් යනවා කියලා. එතකොට පොළව කාර් එකට සාපේක්ෂව කාර් එක පොළොවට සාපේක්ෂව 30ක වේගයෙන් යනකොට පොළව කාර් එකට සාපේක්ෂව 30ක වේගයෙන් අනිත් පැත්තට යනවා. එතකොට 120යි ms ශ්‍රේණියක වේගයක් තමයි කාර් එකට සාපේක්ෂව උණ්ඩයට තියෙන්නේ. ඒ කියන්නේ උණ්ඩය කාර් එකේ වදින්නේ 120ක වේගයෙන් එන උණ්ඩයක් විදියට. මොකද කාර් එකේ වේගය නිසා උණ්ඩේ සපල වේගයක් උණ්ඩේ ගැටෙන වේගය අඩු වෙනවා වාහනේ වේගය තියෙන නිසා. හතරවෙනි ප්‍රශ්නේ බලමු. නිශ්චිතතාවෙන් ගමන් ආරම්භා ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තුවක් යම් මොහොතකදී ප්‍රවේගය 36ක් වෙනවලු. එම මොහොතකට තප්පර 5කට පසු ප්‍රවේගය 51යි. ඔන්න යම් මොහොතක් ගැන කියනවා. ඒ වෙලාවේ වේගය පැයට තප්පරයට මීටර 36යි. 36යි තප්පරයට මීටර මේ හතරවෙනි ගාන. එතකොට මේන් තප්පර 5කට පස්සේ
තප්පර 5ක් ගියාට පස්සේ ප්‍රවේගය 51යි ms ශ්‍රේණියක වෙලා තියෙනවා. ඒතොර මේක එකම ත්වරණයෙන් යන්නේ. මේ වෙලාවේ තියෙන ත්වරණය තමයි ඊට කලිනුත් තියෙන්න ඕන. එම මොහොතට ඒ කියන්නේ අපිට මේ කියන ලද මොහොතට තප්පර 7කට කලින් ප්‍රවේගය අපි හිතමු u කියලා. එතකොට මේ වෙලාවේ තිබිච්ච ත්වරණයම නම් මේ වෙලාවේ තිබුණේ අපිට කෙලින්ම කියන්න පුළුවන්. මෙතන ත්වරණය තමයි මෙතෙන්දී තියෙන්නේ. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. u තිබිච්ච එක 36ක් වුණා. තප්පර 7කදී. එහෙනම් මෙතෙන්දි එම ත්වරණයමයි 36 තිබිච්ච එක 51ක් වෙනවා. 36 තිබෙන එක 51ක් වෙනවා තප්පර 5කදී. අපිට සුළු කරගන්න පුළුවන්. 51න් 36ක් අඩු කරාම 15යි. 15 බෙදීම 5 සමානයි 36 ඍණ u බෙදීම 7. මෙතන 3යි. මේ පැත්තට හම් 21යි. 36 ඍණ u සමානයි 21යි. එහෙනම් u සමානයි 36න් 21ක් අඩු කරාම 15යි ms ශ්‍රේණි එකක් වෙනවා. 36න් 21ක් අඩු කරාම 15යි ms ශ්‍රේණි එකයි. ඒ කියන්නේ මේ මොහොතට තප්පර 7කට කලින් 15ක් තිබිලා 7කට පස්සේ දැන් මේ වෙලාව. පස්වෙනි ප්‍රශ්නය. නිශ්චල 60ක් දිග මීටර් 60ක් දිග දුම්රියක් පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරන විට පාලමක් සම්පූර්ණයෙන් පසු කිරීමට තප්පර 20ක් ගනී. පාලමක් සම්පූර්ණයෙන් පසු කරනවා කියන්නේ පාලමට ඇතුල් වෙලා සම්පූර්ණ දුම්රියම පාලමෙන් ඉවතට ගමන් කරන ගතවන කාලය. තප්පර 20යි. එන්ජින් එකේ ඉඳන් අලුත් පිහිටුමට එන්ජින් එකේ කාලය ගත්තොත් තප්පර 20ක් ගිහිල්ලා. අපෙන් අහන්නේ දුම්රියේ දිග මීටර 60යි. අහනවා පාලමේ දිග මොකක්ද කියලා. එතකොට මේ කාලය තුල නියත වේගයෙන් යන දුම්රියක් පැයට කිලෝමීටර් 36 කියන්නේ 10 ms ශ්‍රේණියක අපි අර ඉස්සෙල්ලා ගත්තා. x ධන 60ක් ගිහිල්ලා තියෙනවා 10යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තප්පර 20ක් තුල. එතන මෙතන 200යි x සමානයි 140යි මීටර. එක ලෙසි ඒ පස්වෙනි ප්‍රශ්නේ. මෝටර රථයක් ගමන් කරන මුළු දුරින් 3න් එකක් 10ක වේගකින් යන පැයට කිලෝමීටර් 10ක වේගකින් නියත වේගය ඊළඟ 3න් එක 20ක නියත වේගයෙන් යනවා ඊළඟ 3න් එක 60ක වේගයෙන් යනවා. සාමාන්‍ය වේගය අහන්නේ. පිටු සම්පූර්ණ දුර 3s කියලා. 3s කියලා හිතුවා. පළවෙනි කොටස යන්නේ 10ක වේගයෙන්. දෙවෙනි කොටස 20ක වේගයෙන්. තුන්වෙනි කොටස 60ක වේගයෙන් යනවා. අහන්නේ එතකොට මේවට කාලයන් අපිට පුළුවන් වෙනම හොයාගන්න. මේ කාලය t1යි t2යි t3යි නම් සාමාන්‍ය වේගය මුළු දුර බෙදීම මුළු කාලය සම්පූර්ණ දුර 3s බෙදීම t1 ධන t2 ධන t3 3s බෙදීම t1 කියන්නේ මෙතන කාලය s බෙදීම 10යි t2 කියන්නේ මෙතන කාලය s බෙදීම 20යි t3 කියන්නේ මේ ටිකේ කාලය s බෙදීම 60යි s කැපිලා යනවා අපි උඩ යට 60න් වැඩි කරමු 3 වැඩි කිරීම 60 මෙතන 60න් වැඩි කරාම s කැපිලා ගියාට පස්සේ 6යි 60න් වැඩි කරාම 3යි 60න් වැඩි කරාම 1යි 10යි එතකොට උත්තරේ 18යි පැයට කිලෝමීටර
පැයට කිලෝමීටර් 18ක වේගයක් සාමාන්‍ය වේගයක් තිබෙනවා. ඒ කරේ 6 වෙනි ගැටලුව. විශාල ගුවන් යානයක් සිට 505 දක්වාද මෝටර රථයක් 50 සිට 55 දක්වාද බයිසිකලයක් 5 සිට 10 දක්වාද ඒකාකාර ලෙස ත්වරණය වීමට ගත වුණේ එකම කාලයක්ලු. එකම කාලයක් තුළ ගුවන් යානයේ 500 ඉඳන් 505 දක්වා යළු වෙනවා වේගය. ඊළඟට මෝටර රථය 50 ඉඳන් 55 දක්වා වැඩි කර ගන්නවා. බයිසිකලයක් 5 ඉඳන් 10 දක්වා වැඩි කර ගන්නවා එකම කාලයක් තුළ. අපි නිකන් ගත්තොත් එතකොට මේ සියල්ලේම ත්වරණ එකම වේ. ප්‍රවේග වෙනස බෙදීම කාලය ත්වරණය කියන්නේ. ප්‍රවේග වෙනස බෙදීම කාලය. වීරින u බෙදීම t කියමු. මේකේ අපිට මේ පිළිතුර සත්‍යයි කියලා තමයි ගන්න වෙන්නේ. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා ඇත්තටම. මේවයි දිශාවක් ගැන කිසිම සඳහනක් නැති නිසා. මේ මොන දිශාවට ගියාද කියලා සඳහනක් නැහැ. අපි ඒක විශාලත්වයේ විතරයි සලකලා තියෙන්නේ. මේක ඒ අනුව පළවෙනි පිළිතුරු ප්‍රකාශය හරි. හැබැයි දිශාව සලකුවා නම් මේ ප්‍රකාශයත් වැරදි එකක්. මොකද ත්වරණය කියන්නේ දෛශිකයක්. මේක මොන දිශාවට ගියාද කියන එකක් සඳහන් වෙන්නේ නැහැ. ප්‍රවේග වෙනස 5යි එකම කාලයක් තුන නිසා ත්වරණයේ විශාලත්වයෙන් නම් සමානයි. B ප්‍රකාශය ගත්තහම B ප්‍රකාශය සියල්ලම එකම දුරවල් ගමන් කරනවලු. ඒ කතාව වැරදි. අපි නිකන් හිතමු මේ තප්පරයක් තුල කියලා මේ දේ උනේ. එහෙනම් මේ පටන් ගන්න ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි එකතු කරලා දෙකෙන් බෙදලා එතකොට 502.5යි. ඒක නම් කාලය වැඩි කරන්න ඕන. අපි තප්පරය නම් 502.5ක් ගිහිල්ලා. මෙතන මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම වෙනවා 52.5. මේක ගිහින් තියෙන්නේ තප්පරයක් නම් මේ ගත වෙච්ච කාලය 7.5යි. එතකොට මේ B ප්‍රකාශය වැරදි. ඇයි අර අපි දන්නවා S සමානයි V ධන U බෙදීම 2 වැඩි කිරීම T. එතකොට මේ කෑල්ල වෙනස් නේ එකේ වෙන්නේ. B ප්‍රකාශය වැරදි. C ප්‍රකාශය කියනවා එක එකෙහි ත්වරණ සඳහා බලය එකම වේ. එකම ත්වරණය එක හරි අපි දන්නවා ඕලෙවලට ඉගෙන දෙන F සමාන ma කියන සමීකරණය. එකම ත්වරණය තියෙනකොට එකම බලය ලැබෙන්න නම් ස්කන්ධ සමාන වෙන්න ඕන. එකම ත්වරණය තියෙනකොට එකම බලයක් පවතින නම් එකම ස්කන්ධයක් තියෙන්න ඕන. නමුත් අපිට ස්කන්ධ ගැන මේවයි සමානයි කියලා හිතන්න බෑ. මොකද ගුවන් යාන විශාල ගුවන් යානයක් ගැන කියන. විශාල ගුවන් යානයක් මෝටර රථයක් බයිසිකලයක් මේවා ස්කන්ධ වෙනස්. ඒක නිසා මේ ප්‍රකාශය වැරදි. එතකොට අපිට ඒ විතරයි හරි කියලා ගන්න පුළුවන්. ඒත් 100ක් නිවැරදි කියන්න බෑ. මොකද ත්වරණය ගැන ත්වරණයේ විශාලත්වය ගැන අපිට සඳහන් කිරීමක් කරන්න පුළුවන්. ත්වරණයේ දිශාව ගැන මොකොත් කියපු නැති නිසා නමුත් ඒකේ පිළිතුරට ඒක විතරයි එතකොට යන්න වෙන්නේ. අටවෙනි ප්‍රශ්නය. නිශ්චලතාවයෙන් ආරම්භන මෝටර රථයක් ඇල්ෆා ශීඝ්‍රතාවයෙන් v ශීඝ්‍රතාවයෙන් ත්වරණය කර ඒ කියන්නේ ඇල්ෆා ශීඝ්‍රතාවයෙන් කියන්නේ ත්වරණයේ ඇල්ෆා ත්වරණයක් තිබිලා තියෙනවා. නිශ්චලව පටන් ගත්ත කෙනා ඇල්ෆා ත්වරණයකින් ගිහිල්ලා v වේගයක් ලබාගෙන එන්පසු බීටා ශීඝ්‍රතාවයකින් මන්දනය වෙලා නිශ්චල වෙලා තියෙනවා. සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය වේගය මොකක්ද කියලා අහන්නේ. සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය වේගය. මේක චලිත ප්‍රස්ථාර නම් බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. නමුත් අපි ප්‍රස්ථාර නැතුව බලමු. මේ සඳහා ත්වරණය වෙච්ච කාලය t1යි මේකේ t2යි කියලා ගත්තොත් අපි දන්නවා ඇල්ෆා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. t1 කියන්නේ ඕනනම් v බෙදීම ඇල්ෆා. මේ කාලේ බීටා කියන්නේ ඍණ බීටා සමානයි ප්‍රවේග වෙනස බිඳුව ඍණ v
බෙදීම t2. එතකොට t2 සමානයි v බෙදීම බීටා. අපි කාලයන් දෙක දන්නවා. එතකොට අපි මේකේ S1 සහ S2 වෙනම හොයාගත්තොත් මේක ප්‍රස්ථාරයක වශයෙන් ගත්තොත් බොහොම පහසුයි. මම ප්‍රස්ථාරයක වශයෙන් වෙනම ගන්නවා. මේ කාලය තුල සිදු කරපු විස්ථාපනය S1 කියන්නේ v ධන u බෙදීම 2යි t1. v ධන u බෙදීම 2යි t1. S2 කියන්නේ v ධන u බෙදීම 2යි t2. එතකොට සාමාන්‍ය වේගය අහනවා අපෙන්. සාමාන්‍ය වේගය කියන්නේ S1 ධන S2 බෙදීම 2යි S1 බෙදීම S2 ධන T1 ධන S1 ධන S2 බෙදීම T1 ධන T2. S1 V බෙදීම 2යි T1. S2 V බෙදීම 2යි T2 බෙදීම T1 ධන T2. එතකොට මෙතන ඉතුරු වෙනවා v බෙදීම 2ක් පොදුයි t1 ධන t2 බෙදීම ආපහු t1 ධන t2. ඒ කැල්ල කැපිලා ගියා. එහෙනම් ප්‍රවේගය ඉන්නේ v බෙදීම 2යි. අපිට උත්තරේ දීලා තියෙනවා v බෙදීම 2යි කියලා. v බෙදීම 2 පිළිතුර දීලා තියෙනවා. මේක ප්‍රස්ථාර ඇසුරෙන් ගත්තත් අපිට පුළුවන් බොහොම පහසුවෙන් කියන්න. මෙතන වේගය v නම් ගත වුණු සම්පූර්ණ කාලය t කියලා ගත්තොත් බලන්න මුළු විස්ථාපනය කියන්නේ සාමාන්‍ය වේගය කියන්නේ මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය. මුළු විස්ථාපනය කියන්නේ මේ සම්පූර්ණ වර්ගවලේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස. ආපහු බෙදන්න ඕන සම්පූර්ණ කාලය t ගෙන්. t කැපිලා ගියාම ඒකෙත් v බෙදීම 2 එන්නේ එකපාරට උත්තරේ කියන්න පුළුවන්. ඒක ප්‍රස්ථාරයක ඇසුරින් ලබා ගත්තාම බොහොම පහසුයි. 9 වෙනි ප්‍රශ්නය. 9 පහත දැක්වෙන ප්‍රවේගකාල ප්‍රස්ථාර අතුරින් රේඛීය චලිතයක් සිදු කරන වස්තුවකට ප්‍රායෝගිකව ලබාගත නොහැකි ප්‍රවේගකාල ප්‍රස්ථාර තියෙන. බලමු එකින්ක. පළවෙනි ප්‍රස්ථාරයේ ලොකු වැරද්දක් තියෙනවා. මේ කාලය ආපස්සට එවිලා. ප්‍රවේගය තියා මොන රාශිය තිබුණත් මෙතන කාලය නම් තියෙන්නේ. කාලය ආපස්සට යන්න බෑ. කියන්නේ කාලය අඩු වෙන්න බෑ. කාලය කියන එක එන්නේ වැඩි වෙනවා. මේ පැත්තට විතරයි යන්න පුළුවන්. මෙන්න මේ කොටස ඉඳන් වැරදි. මෙතන ඉඳන් මෙතනට එනකම්ම කාලය ආපස්සට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි වැරද්ද තියෙන්නේ. ඊළඟ ප්‍රස්ථාරයේ අපිට ගැටලුවක් පේන්නේ නැහැ. දෙවෙනි ප්‍රස්ථාරයේ ගැටලුවක් පේන්නේ නැහැ. මොකද මේ තියෙන ත්වරණයක් නියත ත්වරණය වෙන එකක් වැඩි වෙන ත්වරණයක් සමග ත්වරණයක් තියෙනවා. නියත ප්‍රවේගයක් තියෙනවා. ප්‍රවේගය අඩු වීම ඍණ ත්වරණයක් තියෙනවා. නියත ප්‍රවේගයක් ධන ත්වරණයක් නියත ප්‍රවේගයක් මේක වෙන්න පුළුවන්. විය නොහැකි පළවෙනි එක වෙන්න බැරි එකක්. ඊළඟ ප්‍රස්ථාරයේ සාමාන්‍ය වෙන්න පුළුවන් එකක්. වැඩි වෙන ත්වරණය කියලා ප්‍රවේගය අඩු වෙලා නියත ප්‍රවේගයක් වෙන මේ ත්වරණය අඩු වෙලා නියත ප්‍රවේගයක් වෙලා ඊට පස්සේ ප්‍රවේගය අඩු වෙමින් ගිහිල්ලා නිශ්චල වෙලා තියෙනවා. ඍණ දිශාවටත් තියෙනවා. 3C වෙන්න පුළුවන් එකක්. D වල ප්‍රතිවිරුද්ධ ගැටලුවක් තියෙනවා. D වල තියෙන ප්‍රස්ථාරය ප්‍රායෝගිකව වෙන්න බෑ. නමුත් අපේ ගැටලුවේදී අපි සඳහන් කරනවා. පළවෙනි කොටසේ තියෙන ත්වරණයක් මේ D ප්‍රස්ථාරයේ ත්වරණයක් තියෙනවා. එකවර ප්‍රවේගය අඩුවීමක්. මේක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. මොකද ප්‍රවේගයක් අඩු වෙනවා කියන්නේ යම් ත්වරණයක් යම් කාලයක් ගත වෙනවා. මෙතන ත්වරණයේ ගත්තොත් අනන්තයක් වෙනවා. මෙහෙම සරල රේඛාවක් යනදාම. මේ අනන්ත ත්වරණයක් කියන්නේ ඒතකොට අනන්ත බලයක් ඕනේ. එහෙම වෙන්නේ බැරි නිසා. මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වගේ අපි ගැටලුව සාමාන්‍යයෙන්
ප්‍රස්ථාරවල සිරස් රේඛා ලකුණු කරනවා. නමුත් ප්‍රායෝගිකව නම් මේ වගේ සිරස් රේඛා ප්‍රවේගකාර ප්‍රස්ථාරයක තියෙන බෑ. ප්‍රවේග වෙනසක් වෙනවා නම් අනිවාර්යෙන් කුඩා හෝ කාලයක් ගත වෙනවා. කුඩා කාලයක් අපි දුම් වේගෙන් එන යකඩ බෝලයක් තව යකඩ කන්දක වගේ හැප්පුණා කියලා හිතමුකෝ. ඒත් ඒවයි ප්‍රවේගයේ බිඳුවේල යන වෙනස් වෙන්න අර යකඩ කොටස තැලෙන්න ගත වෙන කාලය හරි වැය වෙනවා. නිසා ප්‍රවේග වෙනසක් වෙන්න අනිවාර්යෙන් කුඩා හෝ කාලයක් ගත වෙනවා. අපි මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක් සිරස් අතර අදින එක එච්චර නිවැරදි නැහැ. ප්‍රායෝගිකව ඒක වෙන්න බැරි එකක්. එතකොට A සහ D කියන ප්‍රස්ථාර දෙක ප්‍රායෝගිකව ලබාගත නොහැකි ඒවා. දහවෙනි ගැටලුව තිරස්ව v වේගයෙන් පියාසර කරන හස් යානයක් පෘථිවිය මත A ඉලක්කයට එච්චුසින් සිරස්ව ඉහළින් සිටීදී බෝම්බයක් මුදාහනවා. ගුවන් යානයක් ඔහොම යනවා v වේගයෙන් තිරස්ව යන්නේ එච්චුසින් ඉන්න වෙලාවක බෝම්බයක් නිදහස් කරනවා. මෙන්න ඒ කියන තැනට උඩදී තමයි බෝම්බේ දාන්නේ. පින්හනේ බෝම්බේ වැටෙන තැනට දුර. මේක v වේගයෙන් යන ගමන් බෝම්බේ නිදහස් කරා නම් ඒ ගුවන් යානයේ වේගය බෝම්බේටත් තියෙනවා. ඒතකොට බෝම්බේට ආරම්භක තිරස් ප්‍රවේගයක් තියෙනවා, සිරස් ප්‍රවේගයක් නැහැ. ඒක පහළට වැටෙන්න ගත වෙන කාලය. ඒතකොට බෝම්බේ පල්ලෙහාට වැටෙනවා h උස. ආනතෝ ගියාට සිරස්ව පල්ලෙහාට වැටෙන උස h. h උසක් යන ගත වෙන කාලය අපිට හොයාගන්න පුළුවන්. ආරම්භක සිරස් ප්‍රවේගයක් නැතුව පල්ලෙහාට වැටෙන්නේ. තිරස් ප්‍රවේගයක් විතරයි. ඒතකොට S සමාන ut ධන භාගයක් at වර්ග අනුව h උසක් වැටෙන්න සිරස් ආරම්භක ප්‍රවේගයක් නැති නිසා ගත වෙන කාලය භාගයයි gt වර්ග ඔන්න h සමානයි භාගයයි gt වර්ග t සමානයි 2h බෙදීම g ගේ වර්ගමූලය. අන්න ඒ කාලය තුල තමයි මේක ඉස්සරහට ගමන් කරන්නේ. එතකොට මේ ගමන් කරන දුර x නම් අපිට තිරස්ව s සමානයි ut යොදන්න පුළුවන්. x දුරක් යනවා. u කියන්නේ අර ගුවන් යානයේ වේගය. මෙයාට ලැබෙන ගුවන් යානයේ වේගය v වේගයෙන් කොච්චර කාලයක්ද? 2h බෙදීම g ගේ වර්ගමූලයක කාලයක්. එතකොට v වරක් 2h බෙදීම g ගේ වර්ගමූලය තමයි ඉදිරියට යන දුර. 11 වෙනි ගැටලුව ප්‍රක්ෂිප්තයක තිරස් පරාසයේ උපරිම උසට සමාන වේ නම් තිරස් එහි ප්‍රක්ෂේපණ දිශාව තිරස සමග සාධන කෝණය θ අහන්නේ. මොකද්ද අපිට කියන්නේ? ප්‍රක්ෂේපණයක උපරිම උස තිරස් පරාසයට සමානයි. තිරස් පරාසය අපි r කියමු. උපරිම උස h කියලා ගත්තොත් මේ කෙටි ප්‍රශ්න වලදී නම් මේවයි සමීක සම්බන්ධතා මතක තියුණා වඩා හොඳයි. මේ මතක ඇති කියලා හිතන් හදන්න. අපිට කියන්නේ තිරස් පරාසය උපරිම උසට සමානයි. තිරස් පරාසය සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්. මම මේ වෙලාවේ ගොඩනගා ගන්න යන්නේ 2යි u වර්ගයේ බෙදීම g sin θ cos θ. උපරිම උස u වර්ගය sin වර්ගයේ θ බෙදීම 2g කියලා ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන්. මේක හදන්නේ පියාසර කාලය අරගෙන තිරස් පැත්තට s සමාන ut යොදලා. මේක හදන්නේ සිරස් චලිතය සලකලා v වර්ග සමාන u වර්ග ධන දෙකක් s යොදලා. මම ඒවා ඉස්සෙල්ලා යන්නේ නැහැ මේ වෙලාවේ. අපිට පේනවා sin θ එකක් ඉවත් වෙනවා. u වර්ගය ඉවත් වෙනවා. මෙතන තියෙනවා 2යි cos θ. අර පැත්තේ තියෙනවා sin θ බෙදීම දෙකක්. එතකොට cos θ පැත්තේ ගියාම tan θ වෙනවා. දෙකක් මීටරම 4යි. tan θ සමාන 4යි. එහෙනම් θ සමානයි tan inverse 4ක්. tan inverse 4ක කෝණයක් තමයි එහෙනම් මේ තිරස සමග තිබිලා තියෙන්නේ. ප්‍රක්ෂේපණය කරනකොට තිරසට tan inverse 4ක කෝණයකින් යවුවත් තිරස් පරාසයයි උපරිම උසයි සමාන වෙනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බෝලයක් ස්ථිරස්ව විසි කළ හැකි උපරිම දුර මීටර 100යි. එම පරිශ්‍රමයේම දරා ඔහුට බෝලේ සිරස් විසි කළ හැකි උපරිම දුර. තිරස්ව උපරිම දුරක් යවන්න ඔබට මතක ඇති අංශක 45කින් යවන්න ඕන. මීටර 100ක් යවන්න පුළුවන්ලු. එහෙනම් එයා යවපු වේගය මොකක්ද කියලා අපි බලමු. තිරස් පරාසය සඳහා සමීකරණය දාන්න පුළුවන්. ඉතින් මතක නම් කෙලින්ම ලියන්න පුළුවන්. උපරිම තිරස් පරාසය අපි සාමාන්‍ය තිරස් පරාසය කියන්නේ දැන් මේ ලිව්වා 2යි u වර්ගයේ බෙදීම g sin θ cos θ. එතකොට යන්න පුළුවන් s උපරිම වෙන්නේ අංශක 45න් ගියාම s උපරිම සමානයි u වර්ග 2යි u වර්ග බෙදීම g අංශක 45 යනවා කියන්නේ sin 45 කැර මූල 2යි cos 45 කැර මූල 2යි මූල 2යි මූල 2යි ගාම 2යි ඒ දෙක මේ දෙකත් එක්ක බලලාම s සමානයි u වර්ග බෙදීම g. එතකොට 100 සමානයි u වර්ග බෙදීම g. එහෙනම් මෙයා යවලා තියෙන වේගයේ වර්ගය 100යි g කියමු. නැත්නම් 1000යි කිව්වක් කමක් නැහැ. ප්‍රවේගයේ වර්ගය 1000 නැත්නම් 100යි g. එම පරිශ්‍රමයේම දරා උපරිම උසක් සිරස්ව යවුවා තියෙනවා. මේක සිරස්ව ඉහළට විසි කරොත් මේ වේගයම යොදලා පරිශ්‍රමය කියන්නේ එයා යොදන්නේ යාලා මේ විසි කරන කෙනා ලබා දෙන්නේ ප්‍රවේගයනේ. මේ ලබා දීපු ප්‍රවේගය උඩ අතට දුන්නොත් කොච්චර උසක් යන්න පුළුවන්ද කියලා අහන්නේ. එහෙනම් සිරස්ව විසි කරා නම් උපරිම උසට ගියාම ප්‍රවේගයේ බිඳුවක් වෙනවා v වර්ග සමානයි u වර්ග ධන 2යි as යොදන්න පුළුවන්. උපරිම උසෙහිදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. u වර්ගය අපි දැන් දාන්න u වර්ගය 1000යි නැත්නම් 100යි g කියන්න පුළුවන්. u වර්ගය කියන්නේ 100යි g ගුරුත්වයට යනකොට ගුරුත්ව චතුරණයේ විරුද්ධව තියෙන ඍණ 2යි g h g වත් කරන්න පුළුවන් මෙතන බිඳුව නිසා 2h සමානයි 100යි එවනම් h සමානයි මීටර 50ක් යවන්න පුළුවන්. ඒ කිව්වේ දැන් අපි මේ කරේ මෙයා උපරිම යවන්න පුළුවන් දුර මීටර 500යි කියන එක නේ අංශක 45 යවන්න ඇති. අංශක 45 යවන්න 100ක් දුර යවන්න නම් එයාට තියෙන්න ඕන ප්‍රවේගයේ වර්ගය 100යි g කියලා ආවා. එම වේගය උපරේ උසහතට යවුවොත් යවන්න පුළුවන් මීටර 50ක් වෙනවා. එම පරිශ්‍රමයේම දරනවා කියන්නේ ඉතින් ඔය යොදපු මහන්සියෙම සිරස් අතර විසි කරොත් කොච්චර උසක් යනවද කියන එක තමයි මෙතෙන්දි බලලා තියෙන්නේ. 13 වෙනි ගැටලුව පෘථිවියට 2495ක් කුසකදී අහස් යානයකින් බිමට පයින මිනිසෙකු තප්පර 10ක් නිදහසේ වැටි ඉන්පසු පැරෂුටය වෘත කරයි. උඩේ ඉඳන් බිමට පයින්නවා. අපිට ආරම්භක ප්‍රවේගය බිඳුවයි කියලා ගන්න වෙනවා දීලා නැති නිසා තප්පර 10කට පස්සේ t සමානයි 10ක් යනකම් මෙයා වැඩිලා තියෙන ගුරුත්වය යටතේ. ඊට පස්සේ පැරෂුට් එක විවෘත කරලා පැරෂුට් එක විවෘත කරාම ත්වරණයනේ මන්දණයෙන් ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ ඍණ 2.5ක ත්වරණයක් තිබිලා තියෙනවා. මේ වෙනකොට පැරෂුට් එක විවෘත කරනකොට වේගය v1යි කියලා ගත්තොත් පොළොවට වැටෙනකොට ආගේ වේගය මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. බලමු මේ ආපු දුරයි පළවෙනි කොටසේ ආපු දුරයි එම දුර වෙනකොට තියෙන වේගයයි හොයාගන්න ඕන. චලිතය ලියමු a සිට b දක්වා b සිට c දක්වා කියලා කොටස් දෙකක්. a සිට b දක්වා චලිතය සලකනකොට ගුරුත්වය යටතේ තප්පර 10ක් වැටලා s සමානයි ut ධන භාගයක් at වර්ග s එක සමානයි භාගයයි ගුරුත්වය 10යි t වර්ගයේ 10 වර්ගයයි. එතකොට 500 මීටර 500ක්ම ගුරුත්වය යටතේ වැටලා තියෙනවා.
එතකොට යාට තව යන්න තියෙන්නේ S2 කියන්නේ ආ ඔක්කොම 2495 උඩින් පැන්නේ 500ක් වැටුණ දැන් ගුරුත්වය යටතේ. එතකොට ඉතිරි දුර 1995 මීටර. તો මන්දරෙන් යන තියෙන මීටර 1995. තප්පර 10කට පස්සේ ලබාගත්තු ප්‍රවේගයත් අපිට හොයන්න පුළුවන් v = u ධන at අනුව. v1 සමානයි නිශ්චලව පටන් ගත්තා නම් ත්වරණය 10යි තප්පර 10කට පස්සේ ප්‍රවේගය 100යි. right. දැන් බලමු b සිට c දක්වා චලිතය. b සිට c දක්වා චලිතය අපි දන්නවා s දන්නවා a දන්නවා v හොයන්න ඕන. v වර්ග සමානයි u වර්ග ධන 2යි as. v තමයි අහන්නේ. u 100ක ප්‍රවේගයක් තිබුණා මෙතෙන්දී. v1 ගුරුත්වය යටතේ යන්නේ නෙවෙයි ගුරුත්වය යන්නේ 2.5ක මන්දනයයි. 2.5 මන්දනයක් එන්නේ පැරෂූට් එක විරුද්ධ කරාම විරුද්ධ පැත්තට බලයක් හට ගන්නවා උඩ පැත්තට. එතකොට පල්ලෙහාට එන කෙනාට උඩ බලයක් හට වෙන කියන්නේ වේගය අඩාල වෙන විදිහට තමයි බල ක්‍රියා කරන්නේ. දැන් මේක 1995ක් දුර පල්ලෙහාට වැටෙන්න ඕන. 1995ක් පල්ලෙහාට වැටෙනවා. c වර්ගයේ 10000යි. v වර්ගයේ සමානයි c වර්ගය ඍණ මේ තියෙන්නේ 5 වරක් 1995. 2000 5ක් වුණා නම් 10000යි. ඒතර මේක මම 10000 කියලාම ලියන්න. අඩු ගන්න තියෙන 10000ට වඩා දැන් 2000 5ක් වුණා නම් 10000යි. 1995 5ක්. එහෙනම් 9975යි. ඒ 5 නේ අඩුනේ. මේක අඩු කරාම 25යි. v වර්ගයේ සමානයි 25යි. එහෙනම් v සමානයි 5 ms ශ්‍රේණ එකයි පොළොවට ළඟා වෙනකොට වේගය 5 ms ශ්‍රේණ එකක් වෙලා තියෙනවා. ඒ 13 වෙනි ගැටලුව. p හා q දුම්රිය දෙකක් එක මාර්ග එක 30ක් සහ 10ක වේග වලින් එකිනෙකට ළඟා වෙමින් තියෙනවා. රේදුරුන් දෙදෙනාම එකවර තිරිංග යොදන විට ඒවායේ එක් දුම්රියේ උපරිම මන්දනය 4යි කියලා කියනවා. ගැටීම් වළක්වා ගන්න කොච්චර දුරකදී දහනවා තිරිංග යොදන්න වෙන්නේ. ඒ දුම්රිය අපි දුම්රිය ඉන්ජින විතරක් පෙන්වන්න 30ක වේගෙන් එනවා. B දුම්රිය 10ක වේගෙන් එනවා. අනතුරු වළක්වා ගන්නවා කියන්නේ මේ දෙන්නා ගැටෙනකොට ඔන්න මෙන්න තියලා හවත් අඩු ගානේ නවත්ත ගන්න ඕන. අපි මේ ස්පර්ශ වෙන ඔන්න මෙන්න අවස්ථාවේ තමයි නිශ්චල වුනේ. මෙයත් නිශ්චල වුණා, මෙයත් නිශ්චල වුණා. එතකොට මේ දෙන්නම 4ක බැගින් ත්වරණයෙන් එලා තියෙන ඍණ 4ක ත්වරණයෙන්. මෙයත් ඍණ 4ක ත්වරණයක් තිබිලා තියෙනවා. මෙයා ආපු දුර S1යි මෙයා ආපු දුර S2යි. අපිට හොයන්න ඕන S1 ධන S2 කොච්චරද කියලා. මේගොල්ලෝ යන්තමින් ගෑවි නොගෑවි නවත්ත ගත්තා නම් ඒ වෙනකොට මෙයා ආපු දුරයි අනිත් දුම්රියයි P දුම්රිය සහ Q දුම්රියේ ස්ථාපනයන් දෙක එකතු කරන්න ඕන. එතකොට අපි පොදුවේ සමීකරණයක් හදාගමු. v වර්ග සමානයි u වර්ග ධන 2යි as අනුව s සමානයි v වර්ග ඍණ u වර්ගයේ බෙදීම 2යි a නේ. එහෙනම් S1 කියන්නේ මුළු දුර. එතකොට දෙදෙනා අතර දුර අපිට ඕන S1 ධන S2ක්. S1 කියන්නේ බිඳුවේ වර්ග ඍණ 30 වර්ගයේ බෙදීම දෙවරක් ඒ කියන්නේ ඍණ 4. S2 කියන්නේ බිඳුවේ වර්ගයේ ඍණ 10 වර්ගයේ බෙදීම දෙවරක් S2 කියන්නේ ඍණ 4. එතන ඍණ ඉවත් වෙලා යනවා. 900 බෙදීම 8 උඩ 900 බෙදීම 8 ධන 100 බෙදීම 8.
10 බෙදීමට ඒ කියන්නේ 125යි මීටර. දෙදෙනා අතර පරතරය මීටර 125ක් දුරදී බ්‍රේක් ගැහුවොත් මේ දෙන්න ගැටෙන්නේ නැතුව යන්තමින් නවත්ත ගන්න පුළුවන් වෙනවා. ගැටෙන්න ඕන මෙන්න තියලා නවත්ත ගන්න පුළුවන් වෙනවා. අංක 15. රේඛීය චලිතයක් සිදු කරන වස්තුවක් එහි චලිතයේ මුළු තුනෙන් තුනෙන් එකගේ තොරණෙන් තුනෙන් දෙකක් B තොරණෙන් ගිහිලා තියෙනවා. වේගයෙන් ගිහිලා තියෙනවා. A වේගයෙන් සහ B වේගයෙන් ගිහිලා තියෙනවා සාමාන්‍ය වේගයෙන්. අපි මුළු දුර 3යි කියලා ගමු. S 2යි S. S දුරක් ගිහිලා තියෙන්නේ A ප්‍රවේගයෙන් B ප්‍රවේගයෙන් 2යි S දුරක් ගිහිලා. එහෙනම් සාමාන්‍ය වේගය මුළු දුර 3S බෙදන්න ඕන මේ A වේගෙන් ගියපු කාලයයි B වේගෙන් ගියපු කාලය එකතුව 3S බෙදීම A වේගෙන් ගියපු කාලය T1 ධන T1 කියන්නේ S බෙදීම A B වේගෙන් ගියපු කාලය කියන්නේ 2S බෙදීම B S කැපිලා යනවා AB ගෙන් වැඩි කරමු උඩ යටයි 3යි AB බෙදීම. මෙතන AB ගෙන් වැඩි කරාම B ධන AB ගෙන් වැඩි කරාම 2යි A වෙනවා. 3යි AB බෙදීම 3යි AB බෙදීම B ධන 2යි A B ධන 2යි A පිළිතුර 4. 16 වස්තුවක් U වේගයෙන් සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. T කාලයකට පසු කැපිටල් H උසකට ළඟා වෙනවලු. U වේගයෙන් යවුවහම T කාලයකට පස්සේ කැපිටල් H උසකට ළඟා වෙන උපරිම උසට. ඊට පස්සේ වායු ප්‍රතිරෝධයක් නැතිලු යාපෝ පල්ලෙහාට එන්නේ නැති. පළවෙනි ප්‍රකාශයේ කියනවා T බෙදීම දෙක කාලයකදී H බෙදීම දෙකක් ඉහළට යනවලු. ඒක වෙන්න බෑ මොකද අපි ප්‍රස්ථාර රැසුලින් කියමුකෝ. කාලය සමග විස්ථාපනයේ ප්‍රස්ථාරගත කරා මෙහෙම නේද තියෙන්නේ. මෙතනට කාලය T නම් T බෙදීම දෙක කියන්නේ ප්‍රවේග විස්ථාපනයේ භාගයට වඩා උඩ ගිහිල්ලා. එහෙම නැත්නම් සමීකරණ රැසුලින් කියනවනේ. ඒ සමානුපාතික වෙන්නේ සමානයි ut ඍණ gt වර්ගනේ භාගයයි gt වර්ග. එහෙනම් මේක t වර්ගයේ සම්බන්ධයක් තියෙනවා. ඒකාකාර සම්බන්ධය සරල රේඛීය සම්බන්ධයක් තිබුණා නම් තමයි t බෙදීම දෙකකදී s බෙදීම දෙකක් උසකට යන්නේ. h බෙදීම දෙකක් උසකට යන්න නම් මේ h බෙදීම දෙකක් උසකට යන්නේ t බෙදීම දෙකකදී නෙමෙයි. ඊට පස්සේ කියනවා t බෙදීම දෙකකදී වේගය u බෙදීම දෙකක් අත් කරගනිලු. t බෙදීම දෙකකට පස්සේ වේගය u බෙදීම දෙකක්. මේ ප්‍රකාශය නිවැරදි වගේ. මොකද t කාලයකට පස්සේ ප්‍රවේගය බිඳ වෙනවා. v සමානයි u ඍණ gt. කැපිටල් T කාලයකට පස්සේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. එහෙමනම් T බෙදීම දෙකකට කාලයකට පස්සේ කොච්චර ප්‍රවේගයක් තියෙද කියලා අහන්නේ. T බෙදීම දෙකයි. අපිට හොයා ගන්න ඕන V කීයද කියලා. GT වෙනුවට මේක ආස කරනවා. මෙතන GT සමානයි U. U ඍණ U බෙදීම දෙකයි. ඒ කියන්නේ අර ආරම්භක වේගයෙන් භාගයක් තියෙන ඒ කතාව හරි. තව කියනවා h බෙදීම දෙකක් උසකදී u බෙදීම දෙක වේගයක් ආච් කරගනි. තුන්වෙනි ප්‍රකාශය වැරදි. මොකද උස සහ ප්‍රවේගය ප්‍රස්ථාරගත කරොත් මේ වගේ එකක් එන්නේ. h උසකට යනවා නම්
h බෙදීම දෙකේදී ප්‍රවේගය u බෙදීම දෙක වෙන්න බෑ. ඊට වඩා ලොකු වගයක් තියෙනවා. හතරවෙනි එකත් ඔයගොල්ලෝ පැහැදිලි පේනවා ඇති මේක වෙන්න බෑ කියලා. පස්වෙනි එක පොඩි ගැටලුවක් එන්න පුළුවන්. පස්වෙනි එක හරිදෝ කියලා. නමුත් පස්වෙනි එකත් වැරදි. හේතුව අපිට කියලා තියෙන්නේ 2t කාලයකට පසු එහි ආරම්භක ප්‍රවේගයම තියෙනවා කියලා. ආරම්භක ප්‍රවේගය නෙමෙයි ආරම්භක වේගය කිව්වනම් හරි. 2t කාලයකට පස්සේ t කාලයකට පස්සේ උඩ නම් 2t කාලයකට පස්සේ ආපහු ඉඳපු තැන හැබැයි දැන් ප්‍රවේගය තියෙන්නේ පහළ දිශාවට. එතකොට ඒක ඍණ එකක් වෙනවා. ආරම්භක ප්‍රවේගය කියන එකේ වැරද්දක් තියෙනවා. 17 වෙනි ප්‍රශ්නේ බලන්න තියෙන්නේ 17 පොළොවේ සිට එච්චුසක සිට නිදහස් කරන ලද බෝලයක් පොළොවේ වැදී බෙදීම දෙකක් උසට පලාපනී ඉන්පසු චලිතය සහ වාත ප්‍රතිරෝධය නොසලකා හැරී විට ඒ කියන්නේ චලිත දෙකක් විතරක් සලකන්න කියලා කියනවා. වායු ප්‍රතිරෝධයක් නැහැ කියලා සලකන්නලු. v සමග v උස සමග අපි මේ ප්‍රස්ථාරයේදී x අක්ෂයට ගන්නේ උස x කියලා තියෙනවා. x උස මේ පැත්තේදී ප්‍රවේගයේ y අක්ෂයට සාමාන්‍ය සමි ප්‍රස්ථාර හැඩය ගන්න අපිට වැදගත් වෙන මේ සමීකරණ v වර්ගය සමානයි u වර්ග ධන 2a s අනුව v වර්ගය සමානයි u කියන්නේ උඩට අපි මේ කතා කරන්නේ සිරස්ව ඉහළට විසි කරපු වස්තුවක යම් මොහොතකදී ප්‍රවේගය v නම් එයා ඉන්න තැනට තියෙන විස්ථාපනය x නම් මේ විදිහේ සම්බන්ධයක් ගන්න පුළුවන් u ප්‍රවේගයෙන් විසි කරපු වස්තුවක් සඳහා v වර්ග සමාන u වර්ග ඍණ 2gx. එතකොට මේක v වර්ගය සමානයි ඍණ 2gx ධන u වර්ග කියලා ගත්තොත් මේ ප්‍රස්ථාරය හැදෙනවා y වර්ගය සමානයි ඍණ kx ධන c කියන හැඩය. කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම උඩ විසි කරපු වස්තුවක් නැවත පල්ලෙහාට වැටෙන අවස්ථාව වෙනකම් ප්‍රස්ථාරය ඇඳොතින් ප්‍රස්ථාර හැඩය තමයි x සමග v මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. මේකට අනුව ආරම්භයේ u ප්‍රවේගයක් තිබුණොත් උපරිම උසට යනකොට විස්ථාපනය උපරිම වෙනකොට ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. නැවත ප්‍රවේගය ඍණ වෙලා පොළවේ වදිනකොට u ප්‍රවේගයෙන් වදින්න ඕන. මේ y වර්ග සමානයි ඍණ kx ධන c කියන හැඩයට අනුව. දැන් නමුත් මේකෙදි කියන මේ ගැටලුවේදී උඩ විසි කරන වස්තුව නැවත පොළවේ වැදිලා නැවත මේ කියන්නේ උඩ ඉඳන් අතහැරන වස්තුවක්. ඉහළ සිට අතහැරන වස්තුවක් නැවත පොළවේ වැදිලා අපහු මෙහෙම චලිතයක්. ඔන්න ඕක තමයි මේකෙදි කියලා තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ පහළ ඉඳන් උඩ විසි කරපු චලිතයක් නම් ඉහළ සිට අතහැරන චලිතයක් කරනකොට මේ ටික විතරයි වැදගත් වෙන්නේ. එතකොට මේ චලිතය සඳහා උඩ ඉඳන් අතහැරියාම ඍණ දිශාවට චලිත වෙලා ප්‍රවේගය වැඩි වෙලා පොළවේ වදිනකොට විශාල ප්‍රවේගයක් තියෙනවා. පොළවේ වැදුණු ගමන්ම එයා නැවත ඉහළට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඍණ දිශාවට දීච්ච ප්‍රවේගය ධන දිශාවේ ප්‍රවේගයක් බවට පත් වෙනවා ගැටෙනවා. මේ ගැටෙන ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගකින් උඩ යන්න පටන් ගන්නවා. දෙවෙනි පාර ඉහළ යන්නේ අර මුලදී අතහැරපු තරම් ඉසකට නෙමෙයි ඊට වඩා අඩු උසකට h නම් දෙවෙනි පාර h බෙදීම 2යි කියලා කියනවා. ඒකට මෙන්න මේක තමයි චලිතය. ඊට පස්සේ වෙන චලිතය වුණනම් මේ ටික අපිට දීලා අවශ්‍ය නැහැ. මෙන්න මේ කැලේ තියෙන්නේ. ඒක ගැටලු අමාරු එකක් නෙමෙයි. මේ වගේ චලිත ප්‍රස්තාර අපි සාකච්ඡා කරලා තියෙනවා. 18 වෙනි ප්‍රශ්නය 18 රූපේ පරිදි v නියත වේගයෙන් ඍජු තිරස් මාර්ගයක යන ට්‍රොලියක් තියෙනවා. ඒ නැමැති පුද්ගලයා වස්තුවක් අතහරිනවා. ට්‍රොලිය යන කෙනා වස්තුවක් නිදහස් කරනවා. මේ කියන කෙනා. ඒතකොට යා නිදහස් කරනකොට ඒ වස්තුවටත් ට්‍රොලියේ වේගය තියෙනවා. ට්‍රොලිය v වේගයෙන් යනවා නම් මේ නිදහස් කරපු වස්තුවටත් එම මොහොතේ v වේගය තියෙනවා. ඒ නිසා මේ ට්‍රොලියේ ඉන්න කෙනාට පේන්නේ එයත් එක්කම මේක පහළට යන එයත් එක්ක ඉස්සරහට යන ගමන් පහළට යනවා වගේ.
ඇත්තම වෙන්නේ මේ වගේ මාර්ගයක යන එක. පොළවේ ඉඳන් බලන කෙනෙකුට පේන්නේ මේ වගේ මාර්ගයක යනවා කියලා. ඊට පේන්නේ මේක සිරස් වැටෙනවා. මොකද මේ වස්තුව පොළවේ වදින වෙලාවේ ඒ ඉන්නේ මෙතන. ඒක නිසා යාට පේන්නේ ඒක සිරස්ව පහළට යෑමක් විතරයි. මේ අවස්ථාව තමයි ගුවන් යානයකින් බෝම්බයක් අතෑරියාම ඒකට ඒ බෝම්බයටත් ගුවන් යානයේ වේගය තියෙනවා. ඒක නිසා ගුවන් නියමුවාට පේනවා යත් එක්කම ඉස්සරහට යනවා වගේ. ගුවන් යානයේ ඉස්සරහට ගියාම බෝම්බේ පල්ලෙහා තියෙනවා කියලා විතරයි පේන්නේ. ඒකට ගුවන් නියමුවාට සාපේක්ෂව මේක සිරස්ව පහළට චලිතයක් කරන්නේ. බාහිර කෙනෙකුට පේන්නේ මේ වගේ පරාවලීය මාර්ගයක ගමන් කරනවා කියලා. ඒතර මේකෙදි ඒ වගේ සිද්ධියක් තියෙන්නේ. මේ A කියන කෙනාට පේන විදිහට සිරස්ව පහළට චලිතයක් විතරයි තියෙන්නේ. බාහිරින් බලන් ඉන්න B කියලා නිශ්චල නිරීක්ෂකයෙකුට පේනවා මේක පරාවලීය මාර්ගයක යනවා කියලා. එතකොට අපිට පිළිතුර දෙක තමයි තෝරගන්න වෙන්නේ. ඊට සාපේක්ෂව පරාවලීය මාර්ගයක් තියෙන ඉස්සරහට යනවා. 19 වෙනි ප්‍රශ්නය. පෙන්වා ඇති පරිදි තිරසට යම් කෝණයක් ආනතව ප්‍රක්ෂේපණය කරපු වස්තුවක් ආනතව ප්‍රක්ෂේපණය කරාම තිරස් පැත්තට සංරචකයක් තියෙන Vx කියලා සිරස් පැත්තට Vy කියලා ගත්තොත් අපි සංරචක දෙක දන්නවා. u ප්‍රවේගයෙන් නම් ප්‍රක්ෂේපණය කරේ මේක සමානයි u cos θ. මෙතන θ කියලා ගමු. u cos θ සිරස් සංරචක u sin θ කියලා කියන්න පුළුවන්. එතන මේ ප්‍රක්ෂේපණයේදී වෙන්නේ මොකද්ද? ප්‍රක්ෂේපණය කරපු වෙලාව ඉඳන්ම තිරස් ප්‍රවේග සංරචකයේ වෙනස් වෙන්නේ නැතුව දිගටම පවතිනවා. ඒකට තිරස් ප්‍රවේග සංරචකයේ කාලය සමග ප්‍රස්ථාරගත කරොත් Vx කියන එක කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණයේ තියෙන සිරස් පල්ලෙහාට නිසා ගුරුත්වජ ත්වරණය මගින් මේ තිරස් ප්‍රවේග සංරචකය වෙනස් කරන්නේ නැහැ. සිරස් ප්‍රවේග සංරචකයට මොකද වෙන්නේ? සිරස් ඉහළට යන තාක්කල් මේ ප්‍රවේගය උඩ පැත්තට තියෙන ප්‍රවේගය අඩු වෙලා උපරිම උසට ළඟා යනකොට සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවක් වෙනවා. ඊට පස්සේ උපරිම උසෙන් පස්සේ නැවත පහළ දිශාවට යන කැන්ට ප්‍රවේගය ඍණ වෙලා ඍණ දිශාවට වැඩි වීමක් වෙනවා පහළට චලිත වෙනකොට. එතකොට අපිට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන් y ගේ තුන්වෙනි ප්‍රස්තාර ගන්න පුළුවන් y ගේ සිරස් ප්‍රවේග සංරචකය සඳහා දෙක ගන්න පුළුවන් තිරස් ප්‍රවේග සංරචකය සඳහා. එතකොට පිළිතුර අංක 1 තෝරන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නය. මීටර 80ක් උසක සිට වස්තුවක් නිශ්චලතාවයේ සිට බිම අතල්ලාදී ඒ පහළ පොළොවට වැටීමට ගත වන කාලය එවිට සහ එවිට ප්‍රවේගය. මීටර 80 සාමාන්‍ය අපිට ගැටලුවේදී මතක ඇති. මීටර 80ක් උඩට යෑම සමීකරණයෙන් අපි අර ඉස්සෙල්ලා ගමු. ඕන v වර්ගයේ ප්‍රවේගය මීටර 80ක් වෙනකොට කාලය අහනවා. S සමාන ut ධන භාගයක් at වර්ග ලියමු. t ධන භාගයක් at වර්ග මේ මතකෙන් කියන්න පුළුවන් එකක් මේ ගැටලුව. මීටර 80යි u බිඳුවයි නම් භාගයයි ඒ කියන්නේ 10යි t වර්ගය බිඳුවක් අයින් කරා 16 සමානයි t වර්ගය t සමානයි තප්පර 4යි. මීටර 80ක් උඩින් නම් පල්ලයට වැටෙන ගත වෙන කාලය තප්පර 4යි. තප්පර 4ක් තුල ලබාගත් ප්‍රවේගය පහළ දිශාට v සමානයි u ධන at ලිව්වොත් v සමානයි නිශ්චලතාවයෙන් පටන්ගෙන ගුරුත්වය 10ක් යටතේ තප්පර 4ක් පල්ලයට යනකොට ප්‍රවේගය 40ක් බවට පත් වෙනවා. එතකොට මේක නිකන් කියන්න පුළුවන් මතක තියෙන ඇති. සාමාන්‍ය මීටර 45 20 80 135 කියන්නේ නිතර භාවිතා වෙන අගයන් ටිකක්. ඒක මතකෙනුත් කියන්න පුළුවන්. 21ත් ඒ විදිහ එකක්. 21 20 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් ඉහළට විසිකරන ලද වස්තුව නගින උපරිම උස 20ක ප්‍රවේගයෙන් ඉහළට විසිකරාම සමීකරණයම හදන්න. නමුත් එකපාරට කියන්න පුළුවන් ප්‍රවේගයේ බිඳුවක් වෙන්න කොච්චර උස යනවද කියලා මේ බලන්න. u සමානයි 20ක් නම් සිරස් ඉහළට v වර්ග සමාන u වර්ග ධන 2යි as
නිශ්චල වෙන උපරිම උසට ගියාට පස්සේ ප්‍රවේගය 20ක් තිබිච්ච කෙනා ගුරුත්වයේ යටතේ යන්නේ ගුරුත්වයේ පල්ලෙහාට නිසා ඍණ කියලා ගමු ඍණ 10යි s උපරිම උස 20ක් වත් වෙනට පස්සේ මීටර 20ක් ඉහළ යනවා නැවත මුල් පිහිටුමට එමන ගත වන කාලය s සමාන ut ධන භාගයක් at වර්ග නැවත මුල් පිහිට වෙනවා කියන විස්ථාපනයේ බිඳුවක් වෙනවා සිරස් විහලට 20ක ප්‍රවේගයක් ලබා දුන්නාම ගත වෙච්ච කාලය තමයි අහන්නේ ගුරුත්වයේ යටතේ ගියාම ගත වෙන කාලය එකට එකක් ඉවත් කරා. ඒතර බිඳුවයි t සමානයි තප්පර 4ක් වෙනවා. 20ක ප්‍රවේගයක් තියෙනවා නම් තප්පර 2ක් උඩ යනවා. ඒ කියන්නේ තප්පරයට ප්‍රවේගය 10 ගන්න අඩුනහම 20 10 බිඳුව වෙනවා. ආයෙ පල්ලෙහාට බිඳුව 10 20 වෙනවා. ඒතර තප්පර 2ක් උඩට තප්පර 2ක් පහළට තප්පර 4ක් ගත වෙලා තියෙනවා. චලිතය සඳහා 22 ප්‍රශ්නය පෘථිවි පෘෂ්ඨයේ සිට වස්තුවක් තප්පරයට මීටර 100ක ප්‍රවේගයෙන් ඉහළ ප්‍රක්ෂේපණය කළේ වායු ප්‍රතිරෝධ නිසකාරයොත් මත පෘෂ්ඨයට පත් වෙන ගත වන කාලය තප්පර 20යි කියලා කියන්න පුළුවන්. මොකද තප්පරයට 10 ගානේ උඩට ගිහිල්ලා 10 ගානේ අඩු වෙන්න තප්පර 10ක් යනවා. අප පල්ලෙහාටින් තප්පර 10යි. සමීකරණයකින් හදනවා නම් s සමාන ut ධන භාගයක් at වර්ග නැවතාව කියන්නේ ස්ථාපනයේ බිඳුවක් වෙන්න ආරම්භයේදී ප්‍රවේගය 100ක් සිරස් වලට තිබුණොත් කොච්චර කාලයක් යනවද කියලා හොයන්න තියෙන්නේ ගුරුත්වයටදී ගුරුත්වාකර්ෂණය 10යි t වර්ගයේ උඩ පැත්ත සමීකරණ නිසා ගුරුත්වාකර්ෂණය ඍණ කියලා ගන්නවා t එකක් ඉවත් කරගත්තට පස්සේ 5යි t සමානයි 100යි t සමානයි තප්පර 20ක් තප්පර 20 කාලයක් ඇත වෙනවා උඩ ගිල වැටෙනවා 23 වෙනි එක 80ක වේගයෙන් සිරස්වලට ඉසිකරන ලද වස්තුවක් නගින උපරිම උත්සාහ නැවත මුල් පිහිටුමට පැමිණෙන්න ගත වන කාලය 23 80ක වේගයෙන් ඉහළ විසිකරන වස්තුවක් ඉහළ යන උපරිම උත්සාහන v වර්ගය සමානයි u වර්ග ධන 2යි as උපරිම උසට වත් වුණාට පස්සේ ප්‍රවේගයේ බිඳුවක් වෙනවා උපරිම උසේදී 80ක වේගයෙන් යවන්නේ 80 වර්ගයේ ඍණ 2යි ඒ කියන්නේ 10යි h කොච්චරද කියලා අපිට හොයන්න 20යි h සමානයි 80 වැඩි කිරීම 80 කියලා යන 80 වර්ගයේ මේකටම 4යි 4 වරක් 80 h සමානයි 300 20යි මීටර 320ක් යනවා අපෙන් අහනවා තව මුල් පිහිටුමට ගත වෙන කාලය නැවත එන්න ගත වෙන කාලය වෙන සමාන ut ධන භාගයක් at වර්ග ලියන්න පුළුවන් නැවත මුල් පිහිටුම කියන්නේ බිඳුවක් වෙනවා u සමාන 80 80 වරක් t ඍණ භාගයයි g කියන්නේ 10යි t වර්ගය බිඳුවක් කැපුවාට පස්සේ t එකත් අපිට අයින් කර ගන්න පුළුවන් t සමානයි තප්පර 16ක් 80ක ප්‍රවේගයක් වෙනවා කියන්නේ තප්පරයට 10 ගානේ අඩු වෙන උපරිම උසට යනවා තප්පර 8ක් ආපෝ පල්ලෙහාට තප්පර 8ක් චලිත වෙනතොර තප්පර 16යි මීටර 130ක් යනවා තප්පර 16යි 24 වෙනි ප්‍රශ්නය කුළුණක් මුදුනේ සිට බිමට වැටෙන වස්තුවක් එහි අවසාන තප්පරය තුල මීටර 25ක දුරක් ගමන් කරනවා. අවසාන තප්පරය තුල මීටර 25ක් ගත කරනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ තප්පර එකකදී ගමන් කරන දුර ඒ තප්පරයේ පටන් ගන්නකොට තිබිච්ච ප්‍රවේගය අවසානකොට තිබිච්ච ප්‍රවේගයේ මධ්‍යගය වෙනවා. يعني v1 දන v2 බෙදීම දෙක සමාන වෙන්න ඕන 25ට. ඒ වගේම ගුරුත්වයට වැටෙනවා නම් මේ ප්‍රවේගයට වඩා මේ ප්‍රවේගය 10ක් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ v2 ඍණ v1 සමානයි 10ක් වෙන්නත් ඕන. v1 දන v2 එකතු කරලා දෙකෙන් බෙදුවාම 25ක් වෙන්නත් ඕන. ඒ කියන්නේ v1 දන v2 සමානයි 50යි. v1 ඍණ v1 සමානයි 10යි. ඒකෙන් අපිට පේනවා v2 මේක සුළු කරගන්න පුළුවන් කොට v2 සමානයි 30යි v1 සමානයි 20යි. ඉතින් අපෙන් අහන්නේ කුළුණේ උස මෙතෙන්දි ප්‍රවේගය 30යි නම් මෙතෙන්දි ප්‍රවේගය 20යි නම් තව තප්පරයකට කලින් ප්‍රවේගය 10ක් වෙන්නේ නැති. තවත් තප්පරයකට කලින් තමයි ඔක නිශ්චලව අතහැරලා තියෙන්නේ. මේ ටිකට
මේ තප්පරේ මීටර 15ක් යනවා. 25යි 15යි මේකේ 5යි. කොමීටර 45ක්. මීටර 45ක් උඩින් ඉඳන් තමයි නිදහස් වෙලා තියෙන්නේ. තප්පර 1යි 2යි 3ක් පල්ලෙහාට වැටලා තියෙනවා. 20යි මිශ්‍රණ එක වෙන්න 30යි මිශ්‍රණ එක වෙන්න තප්පර 3ක් ගත වෙලා තියෙනවා. මේක අර සාමාන්‍ය චලි සටහන් මතක නම් කියන්නත් පුළුවන්. සමීකරණ දාලා ඉස්ස ගන්නත් පුළුවන්. තප්පර 3ක් තිස්සේ පල්ලෙහාට වැටලා තියෙනවා මීටර 45ක උඩ ඉඳන්. इसी 5वें प्रश्ने නිදහසේ බිම වැටෙන ගල් කැටයක් එහි ගමන අවසාන තප්පරය තුල ගමන් කරන දුර මේකත් අපි විසඳපු ගැටලුවක්. අවසාන තප්පරය තුල ගමන් කරන දුර සමානයි කියනවා පළමු තප්පර 3ේදී ගමන් කරන දුරට. සාමාන්‍ය පළමු තප්පර 3ේදී ගමන් කරන දුර කියන්නේ පළමු තප්පරයේදී මීටර 5යි ප්‍රවේගය 10 බිඳුවේ ඉඳන් 10 වෙනවා. දෙවෙනි තප්පරයේදී 10 ඉඳන් 20 වෙනකොට මීටර 15ක් යනවා. ඊළඟ තප්පරයේදී 10 20 ප්‍රවේගය 30ක් වෙනකොට ඊළඟ තප්පරයේදී තව 25ක් යනවා. මේ ටික ඔක්කොම 45යි. එහෙනම් පළමු තප්පර 3ේදී ගමන් කරපු දුර 45යි. එන අවසාන තප්පරයේදී ගිහින් තියෙනවා 45ක්. මීටර 45ක් ගමන් කරනවා කියන්නේ එයාගේ ප්‍රවේග වෙනස 10ක් වෙන්නත් ඕන. ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම තමයි මීටර 45ක් ලැබෙන්නේ. කියන්නේ මෙතන පටන් ගන්න තියෙන්නේ 40න් මෙතන ඉවරලා තියෙන්නේ 50න්. ප්‍රවේගය 40 ඉඳන් 50ට යනකොට තමයි මීටර 45ක් ගමන් කරන්නේ. එහෙමනම් මීටර ප්‍රවේගය 50ක් වෙන්නේ කොච්චර උසගෙන අතරියාමද? තප්පර 5ක් චලිත වෙලා තියෙනවා. තප්පරයට 10 ගානේ 10 20 30 40 50 වෙන්න තප්පර 5ක චලිතයක් වෙලා තියෙනවා. මේවා මම එච්චර විස්තර කරන්නේ නැහැ. මොකද අපි මේකට කෙටි ක්‍රම කියා දීලා තියෙනවා. ඒ නිසා මේ ටික ගැටලුවක් වෙන්නේ නැහැ.